මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරිවීර ගුණසේකර. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනි. ජනපති නියමයෙන් පාම් ඔයිල් ආනයනය තහනම්. පාස් කොමිසම නිර්දේශ පිළිබඳව කැබිනට් අනුකමිටු වාර්තාව ජනාධිපතිතුමාට. මැතිවරණ නීති සංශෝධනයට විශේෂ තේරීම්කාරක සභාවක්. තම මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීමට කැපවන බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රතිඥා. සතුස සහනමල්ල පිළිබඳ විපක්ෂ නායකවරයා පදනම් විරහිත චෝදනා නැගීම ගැටලු සහගත බව වෙළඳාම් අමාත්‍යවරයා පෙන්වා දෙයි. 2015 වසරේ සිට 2019 වසර දක්වා වාහන ආනයනයට රුපියල් බිලියන 1239ක්. පරිසර හිතකාමී වාහන ආනයනයට රජයේ අවධානය. ඇමරිකාවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 15ට. ආසියානු කනිෂ්ඨ මල් ක්‍රීඩා ශූරතාවලිය වසරාගදී. වහාම ක්‍රියාත්මක පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ. ඊට අදාළ ගැසට් නිවේදන නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දෙනු ලැබිය. දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසද රේගු අධ්‍යක්ෂණාලයට උපදෙස් ලබා දී තිබේ. ඒ සමගම කටපොල් වගාවද සම්පූර්ණයෙන් තහනම් කෙරේ. දැනට පවතින කටපොල් වගාව අධීරෙන් අධීර ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීම සඳහා අදාළ සමාගම් හා ආයතන සමග සාකච්ඡා කර ඇත. පාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන් නතර කිරීම රජයේ අරමුණයි. පාස්කු ඉරිදායල් වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කළ කැබිනට් අනුකමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමාට බාර දී තිබේ. කමිටුවේ සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී වාර්තාව බාර දුන් බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරයි. ජනාධිපති කමිෂන් සභාවේ වාර්තාව දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කැබිනට් අනුකමිටුව නිර්දේශ 78ක් හඳුනාගෙන තිබේ. එම නිර්දේශ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව කැබිනට් අනුකමිටුවේ වාර්තාවේ සඳහන් ඇතැයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් නිවේදනය කරයි. නීතිමය කාරණා පිළිබඳ ජනාධිපති කමිෂන් සභාවේ නිර්දේශ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. මැතිවරණ නීති තුල පවතින අඩුපාඩු සෙවීමට විශේෂ තේරීම්කාරක සභාවක් පත් කරේ. ඊට අදාළව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. මෙම විශේෂ තේරීම්කාරක සභාවේ සමාජිකයෝ 15 දෙනෙක්ගෙන් සමන්විත වෙයි. කතානායකවරයා තේරීම්කාරක සභාවේ සමාජිකයන් නම් කිරීමෙන් අනතුරුව මාස 6ක් ඇතුළත කාරක සභාවේ නිර්දේශ ඉදිරිපත් කළ යුතුය. දැනට පවතින මැතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනා ගැනීම හා ඒ සම්බන්ධයෙන් වන සංශෝධන පාර්ලිමේන්තුවට නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ ප්‍රධාන වගකීම වේ. මේ අතර ඉදිරි කාලයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් පුහා හිමිකම් පත්‍ර 30000ක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී අද කීවේය. පාස්කු දිනෙල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ විය. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ පාස්කු දිනෙල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කඩනම් කර ඇති බවයි. වරදකරුවන්ට දඬුවම් ලබා දීම පසුබට නොවන බවද හෙතෙම අවධාරණය කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය රටේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වසර 43ක් ගත වී තිබේ. අවස්ථා 20කදී එය සංශෝධනය වී ඇත.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දුර්වලතා රටේ අඛණ්ඩ පැවැත්මට බාධාවක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවකට බත්තරමුල්ල ප්‍රදේශයේදී අද සහභාගී වෙමින් අමාත්‍යවරයා කීවේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනයේ ඉතා ප්‍රවේශමෙන් සිදු කළ යුත්තකි. ඒ සඳහා ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සැදුම්ලත් 9 දෙනෙක්ගින් යුත් කමිටුවක්ද පත් කර තිබේ. පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවයද මේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. තම මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ට ශක්තියක් වීමටත් තමන් නිරන්තරයෙන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාස්කු දිනේ ලැබූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාළව තොරතුරු ලබා ගැනීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවු අවස්ථාවට සහභාගී වෙමින් අනතුරුව මාධ්‍ය විදහාස් දක්වමින් හෙතෙම මේ බව පැවසිය. ත්‍රස්ත ප්‍රහාරවලට වෛකවිත්තන්ට දනුවම් දීමේ වගකීම රාජ්‍ය මත පැවරේ. ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ කොමිස් සභාවේ වාර්තාව සහ පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිස් සභාවේ වාර්තාව සමීපව අධ්‍යයනය කළ යුතුය. ක්‍රමවේදයන්ගේ වෙනස එමගින් හඳුනාගත හැකි බවද විපක්ෂ නායකවරයා පවසයි. සතොස සහන මල්ල එම ගුණත්වයෙන් හා ප්‍රමාණයෙන්ගෙන් පෞද්ගලිකාංශයෙන්ද ලබා දෙන්නේ නම් ඉතා වැදගත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙයි. ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ වඩාත් සාධාරණ මිල ගන්න අර්ථයේ ජනතාවට ලබා දීමට රජය කටයුතු කරයි. එතුළින් දේශීය නිෂ්පාදනය සඳහා ඍජු වෙළඳපළක් සැකසීම අපේක්ෂා කරයි. ඇතැම් පෞද්ගලික වෙළඳසැල් සම්මත මිලට වඩා ඉහළ මිලකට භාණ්ඩ අලෙවි කිරීම ගැටලුවකි. සතුසමගින් ලබා දෙන සහන මල්ල පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නගන චෝදනා පදනම් විරහිතය. ජනතාවට සහන ලබා දීමේ වත්මන් රජයේ වැඩපිළිවෙලට බාධා කිරීම ගැටලු සහගතය. මහජනයාගේ යහපත උදෙසා සතු සමගින් තවදුරටත් සහන ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. පොල්තෙල් සම්බන්ධව මතුවී ඇති ගැටලු විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවසම් මහතා පවසයි. ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පොල්තෙල් බෙදා හැරීමට අවස්ථාව ලබා දුන්නේ යහපාලන රජයයි. වත්මන් රජය යටතේ ජාවාරම්කරුවන්ට පොල්තෙල් බෙදා හැරීමේ කටයුතු වලට සැදිහත් වීමට අවස්ථාවක් නොමැත. විපක්ෂ නායකවරයා කැබිනට් අමාත්‍ය ධූරයක් දැරූ රජයේ අනිසි වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග රජයකින් ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. යලිත් ප්‍රවෘත්ති 2015 වසරේ 2019 වසර දක්වා වාහන ආනයනයට වැය කර ඇති මුදල රුපියල් බිලියන 1239ක් බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. එම කාලය තුළ ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 25,15,546කි. මෙරට තුළ වාහන එකලස් කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් ආරම්භ කරේ. පරිසර හිතකාමී වාහන ආනයනය කිරීමට රජයේ විශේෂ අවධානය යොමු තිබේ. රටට අවශ්‍ය වාහන වලින් යම් ප්‍රමාණයක් හෝ රට තුළ නිෂ්පාදනය කිරීම ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. දෙවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොයිත් පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 88,647ක් දක්වා ඉහළයි. අද දිනය තුළද නව ආසාදිතයෝ 100කට අධික සංඛ්‍යාවක් වාර්තා වූහ. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93,436කි. ඉන් 90,563 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. COVID-19 ආසාදිත මරණ 586ක්ද මෙරටින් වාර්තා වී ඇත. අද දින තුළ වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 5කි. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව අප්‍රේල් මාස 19 වෙනිදා ලබා දීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පොළේ මහත්මිය පවසන්නීය. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ ප්‍රමුඛ පුවත තුළින් බලාපොරොත්තු වන්න.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාර විහාරස්ථානවල සංවිධානය කරන රතන සූත්‍රය සජ්ජායනය කිරීමේ වැඩසටහනේ 153 වැන්න ප්‍රංශයේ ලුබ්‍රන්හි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී හෙට පැවැත්වේ. එය සංවිධානය කරන්නේ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පරවාහැර චන්දරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙනි. පස්වරු 6:30 සිට වෙළඳ සිටි FM නාලිකාව ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවී ලෙස ප්‍රචාරය කෙරේ. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ මහතා පත් වෙයි. ඉදිරි වසර 3 සඳහා හෙතෙම මේ තනතුරට පත් වූ බව එම සම්මේලනය නිවේදනය කරයි. නියෝජ්‍ය සභාපති ධූරයට රොෂාන් සම්පත් මහතා පත්ව තිබේ. ජෙනරාල් දයාරත්නායක මහතා භාණ්ඩාගාරික ධූරයට පත්ව ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. අවුරුද්දෙන් අවුරුද්ද රක්ෂිත මුදලට 5% එකතු වෙනවා. කල් පිරෙනකොට බෝනස් මුදලත් එකතු වෙනවා. වාරිකේ වෙනසක් ඇත්තෙම නෑ. මේක ජීවිත රක්ෂණයක් එක්ක දෙන ස්පීඩ් ආයෝජනයක්. හම්බ කරන කාලේ හම්බ කරලා සැනසෙල්ලේ වියදම් කරන්න chance එකක් ගන්න. මොකද කියන්නේ? ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ස්පීඩ් ඉන්වෙස්ට්මන්ට් එක්ක ලයිෆ් එකට දාන්න 5ක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියෙකුමෙන් මවකමෙන්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා යනතේ දෙවෙනි මාත්‍රාව අප්‍රේල් මාස 19 වෙනිදා ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. දෙවෙනි මාත්‍රාව සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 3ක තොගයක් වෙන් කර තිබේ. දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා පවතින එන්නත් තොග ප්‍රමාණවත්ය. දෙවෙනි මාත්‍රාව සම්බන්ධයෙන් කිසිවෙකුත් අනියත බියක් ඇති කර ගැනීම අවශ්‍යතාවයක් නොමැති බවද ඇය පාර්ලිමේන්තුවේදී කිවාය. ජූනි මාස 30 වෙනිදායින් දෙවෙනි මාත්‍රාව ලබා දීමේ වැඩපිළිවෙල අවසන් කෙරේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. රන්න ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට පැය 11ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව නැටොල්පිටිය, අලුත්ගොඩ, විතාරන්දෙනිය, රොටේපාර, ඇත්ගාලමුල්ල පාර, කපුහේන්වල, මාරපොල්ලිය, වකේගොඩ, සැමුවෙල් මාවත, තංගල්ල තිස්ස පාර හා රැකෝ පාර යන ප්‍රදේශවලට ජල සැපීම අත්හිටුවේ. වැඩිදුර තොරතුරු ශනික දුරකථනාංක 1939 ඇමතීමෙන් ලබාගත හැකිය. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. ගත වූ පැය 24 තුළ ලොව පුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 1,20,000ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉරානයෙන් වාර්තා වී ඇත. එය 13,890ක් ලෙස සටහන් වෙයි. යුක්‍රේනයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 10,179කි. පෝලන්තයෙන් ආසාදිතයෝ 9,902ක් වාර්තා වෙති. ඇමරිකාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 2,094කි. එය පෙර දිනවලට සාපේක්ෂව අවමගයක් ගනී. ගත වූ පැය 24 තුළ ලොව පුරා කොවිඩ් ආසාදිත මරණ 2,126ක් වාර්තා වී ඇත. වැඩිම මරණ සංඛ්‍යාව යුක්‍රේනයේනි. COVID-19 තත්ත්වයේ හේතුවෙන් පනවා තිබූ සීමා තව දුරටත් තර කිරීමට කොලොම්බියානු රජය තීරණය කරයි. එරටින් වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 24 ඉක්මවා තිබේ. මිලියන 2කට අධික පිරිසකට කොවිඩ් ප්‍රතිසක්තිකරණය නැත ලබා දීමටද එරට රජය කටයුතු කර ඇත. ඇතැම් ප්‍රදේශවලට ඇඳන නීතිය පනවා තිබේ. එරට විශාලතම නගරය වන බෝගෝටාහි COVID-19 වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අවුරුදු මාසේ වාසි අතර සුපිරිම වාසිය පීපල්ස් ලීසිං පොලි වාසි. මේ අවුරුදු මාසේ ලීසින් ලබා ගන්න සැමට 25%ක පොලි වට්ටමක්. විස්තර දැනගන්න කතා කරන්න 0112 කොන්දේසි සහිතයි. පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
ඔබ වෙත ගෙන එන්නේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB 2021 වසර සඳහා දිවයිනේ සෑම මැතිවරණ කොට්ටාශයකම සංවාදන සැලසුම් ඇතුළත් ග්‍රන්ථයක් නිකුත් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියයි. අදාළ ග්‍රන්ථයේ අඩුපාඩු ඇතනම් කඩනමින් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසද හෙතෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් අප්‍රේල් 1 වෙනිදා සිට 10 වෙනිදා දක්වා සෑම විල්පතකටම වටිනා තෑගි බැංකු කාඩ් පත් සඳහා 20% දක්වා වට්ටම් අපේම තැනකින් අපේම දෙයක් CIB ක්‍රීඩා පුවත් COVID-19 වෛරසය හේතුවෙන් කල් දැමූ ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවලිය මෙම වසරාගදී පැවැත්වීමට අවධානය යොමු තිබේ. ඊට අදාළ ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමය ආසියානු මල්ල ක්‍රීඩා සංගමයෙන් විශේෂ ඉල්ලීමක්ද කර ඇත. වයස අවුරුදු 20 15 ක්‍රීඩකවන් වෙන තරගාවලිය පැවැත්වේ. මැයි මාස 14 වෙනිදා සිට 17 වෙනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. සියලුම සතු සාලබිසැල් මේ වන විට ජාලගත කර ඇතැයි අමාත්‍ය බන්දුලක වර්ධන මහතා පවසයි. එමගින් අලවි කටයුතු පහසු වේ. සතොස්තවිය හැකි දෝෂණ සාක්‍රමිකතාවයන් අවම කිරීමට එනිසි පිළියමක් වන බව අමාත්‍යවරයා කියයි. සැපයම් කරුවන් සඳහා රුපියල් බිලියන 7ක් ගෙවීමට සිදුවීම හේතුවෙන් සතොස්ස පාඩු ලබන තත්ත්වයට පත්ව තිබුණු බවත් පැවති තත්ත්වයෙන් එය මුදවා ගැනීමට වර්තමානයේදී හැකියාව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරවන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. රබර් වගාවේ ඵලදායීත්වය ඉහළ නැංවීම සඳහා වත්මන් රජයේ ප්‍රමුඛ අවධානයක් යොමු වී ඇතැයි ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියානි සෙනවිරත්න මහත්මිය පවසන්නේය. ඵලදායීත්වය ඉහළ නැංවීම මගින් රබර් වගාවේ නියුතුවන්ට වාසි රැසක් හිමි වේ. වගාව සඳහා අවශ්‍ය පොහොර හිඟයකින් තොරව ලබා දීමටද කටයුතු කරේ. රබර් සංගලධාරීහු පුහුණු කිරීමේ විශේෂ වැඩසටහනක් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින තුළ අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේදී පැවැත්වෙන බවද ඇය ජාතික ගුවන්විදුලියට සඳහන් කළාය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරු වුණොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට මේ මාස 14 වෙනිදා දක්වා සිදුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සූර්යා ශ්‍රී ලංකා වාර්ෂික අක්ෂාංශවලට ඍජුවම ඉහළින් ගමන් කරයි. දිවයින දිස්ත්‍රික්ක 10කට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරේ.
ඒ අනුව මුණතිව් වවුනියාව පුත්තලම කුරුණෑගල අනුරාධපුරය පොළොන්නරුව ත්‍රිකුණාමලය මඩකලපුව අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලට දැඩි උණුසුම් කාලගුණයක් පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. ජනපති නියමයෙන් පාම් මුයිල් ආනයනය තහනම්. පාසු කොමිස් නිර්දේශ පිළිබඳව කැබිනට් අනුකමට වාර්තාව ජනාධිපතිතුමාට. මැතිවරණ නීති සංශෝධනයට විශේෂ තේරීම් කාරක සභාවක්. තම මන්ත්‍රීවරුන් ආරක්ෂා කර ගැනීමට කැපවන බවට විපක්ෂ නායකවරයාගෙන් ප්‍රතිඥා. සතොස සහන මණ්ඩල පිළිබඳ විපක්ෂ නායකවරයා පදනම් බෙහෙත චෝදනා නැගීම ගැටලු සහගත බව වෙළඳ අමාත්‍යවරයා පෙන්වා දෙයි. 2015 වසරේ සිට 2019 වසර දක්වා වාහන ආනයනයට රුපියල් බිලියන 1239ක්. පරිසරහිතකාමී වාහන ආනයනයට රාජ්‍ය අවධානය. ඇමරිකාවේ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 15ට. ආසියානු කනිෂ්ඨ මල්ල ක්‍රීඩා ශූරතාවලිය වසරාගදී. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශය www.news.lk වෙබ් අඩවියෙන් ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.